වේලාව සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය ඉරංග සුරෝෂණ, ප්‍රකාශය ගයන් කෞශල් ජයවීර. මියන්මාර මැතිවරණ නිලධාරීන් අත්අඩංගුවට ගැනීම ප්‍රජාතන්ත්‍ර විරෝධී. මැතිවරණ කොමිසමෙන් ප්‍රකාශයක්. ආණ්ඩුවේ ජනතාවාදී බව යළිත් තහවුරු කෙරේ. වරාය සංවර්ධනයට විදේශ ආයෝජකයන් එක් කරගත යුතුයයි ඇමති ගම්මන්පිල කියයි. තවත් විදේශ සංචාරකයන් 300කට වැඩි පිරිසක් දෙවයිනට. වසරක විදුලි ජනනයට වැය වන පොසිල ඉන්ධන වියදමෙන් විශ්‍රාම වැටුප් ගෙවිය හැකි බවට අනාවරණයක්. 73 වන නිදහස් සමරු සර්වරාත්‍රික පිරිදේශනය අද නිදහස් මන්දිරයේදී. නව කොරෝනා ප්‍රභේද අසාධනය වූවන් 470ක් ඇමරිකාවෙන්. මංචි ජාතික වොලිබෝල් ශූරතාවලියට සියලු කටයුතු සූදානම්. මියන්මාරයේ පාලනය හමුදාව සන්තක කර ගැනීම හේතුවෙන් ඡන්දයෙන් තේරීපත් වූ මහජන නියෝජිතයන් සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් අත්අඩංගුවට ගැනීම පිළිබඳ සිය කනගාටුව ප්‍රකාශ කරන බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා පවසයි. මෙය ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කිරීමක් බව හෙතෙම සඳහන් කළේය. දැන් මියන්මාර් තත්ත්වය පිළිබඳව එක මං හිතන්නේ ප්‍රජාතන්ත්‍රවාදය කියන සියලු දෙනාගේම බරපතල අවධානයට ලක් වූ එකක්. ඒතකොට ඒ රටේ මිනිසුන්ගේ පරමාධිපත්‍ය පිළිබඳ ප්‍රශ්නයක්. ඒ මිනිසුන් කැමැත්ත පිළිබඳ ප්‍රශ්නයක්. ඒක අභියෝගයට ලක් කරලා තියෙනවා. ඒක බලහත්කාරයෙන් යටපත් කිරීමක් සිද්ධ වෙන එක පැත්තකින්. නීත්‍යානුකූල මැතිවරණ තියෙන ඒ ව්‍යවස්ථාව අනුව මැතිවරණ කොමිසමේ නිලධාරීන්වත් අත්අඩංගුවට ගැනීම. ඒතර තමන්ගේ ව්‍යවස්ථාවෙන් පැවරිච්ච රාජකාරියක් කිරීම නිසා වුන් අත්අඩංගුවට ගන්නව නම් ඒක හරිම ශෝකජනක තත්ත්වයක්. ඒකට මේ වගේ එකකදී වගකීම තමයි සියලුම ප්‍රජාතන්ත්‍රවාදී බලවේග හා ඒ පිළිබඳ උනන්දුවක් දක්වන අය මේ අය විශේෂයෙන්ම මැතිවරණ කොමිසමේ නිලධාරීන් නිදහස් කරගන්න මේ වගේ පාලනය මිනිසුන්ගේ පාලනය යටපත් කරන බලහත්කාරකමට එරෙහිව ඉදිරිපත් වීම කළ යුතුව පවතින අවස්ථාවක් හැටියට තමයි මැතිවරණ කොමිසම හැටියට අපි දකින්නේ. ඒක නිසා මැතිවරණ කොමිසම හැටියට අපි දකිනවා මේක බරපතල ප්‍රජාතන්ත්‍රවාදී පැත්තෙන් අගතියක් හා හානිකර තත්ත්වයක් කියලා. කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකිණීමේ යහපාලන ගිවිසුමෙන් ඉවත් වීමෙන් ආණ්ඩුවේ ජනතාවාදී බව යලිත් රටට තහවුරු වී ඇතැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. මේ අනුව ජාතික සම්පත් විකුණන බවට ආණ්ඩුවට විපක්ෂය නගන චෝදනා පදනම් විරහිත බව අනාවරණය වී ඇති බව හෙතෙම සඳහන් කරයි. මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා සහ නගර සභා මන්ත්‍රීවරුන් සමග උඩුගම්පල සිය කාර්යාලයේ අද පැවති විශේෂ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. ජනතාව වත්මන් ආණ්ඩුව කෙරෙහි තැබූ විශ්වාසය කිසිවිටකත් පළුදු නොකරන බව හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය. මේ අතර අද පැවති කැබිනට් ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසුවේ සෞභාග්‍යයේ දැක්ම අනුව කොළඹ වරායේ බටහිර පර්යන්තයේ කටයුතු වලට විදේශ ආයෝජකයන් සම්බන්ධ කිරීමට තීරණය කළ බවයි. ජාත්‍යන්තර බැඳීම සහිතව තමයි මේ ආණ්ඩුව බලයට පත් වුණේ. ඒ ජාත්‍යන්තර බැඳීමකින් ඉවත්වීමේ අවදානම දරමින් ආණ්ඩුව රට ගැන හිතලා උපාය මාර්ග වශයෙන් අතිශයින්ම වැදගත් නැගෙනහිර පර්යන්තය වරාය අධිකාරියේ 100%ක් අයිතිය සහ කළමනාකරණය යටතේ තිබිය යුතුයි කියලා අමාත්‍ය මණ්ඩලය තීරණය කරා. බටහිර පර්යන්තයේ එවැනි උපාය මාර්ගික වැදගත්කමක් නැහැ. ඒ වගේම බටහිර පර්යන්තය ඉන්දියාවෙන් හෝ ජපානයෙන් හෝ පෞද්ගලික ආයෝජන ලබාගෙන සංවර්ධනය කිරීම අතිගරු ජනාධිපතිතුමා ජනතාවගෙන් ජනවරම පැතු රට හදන සෞභාග්‍යයේ දැක්ම කියන එතුමාගේ 69 ලක්ෂයේ ජනවරමට අනුකූලවයි බටහිර ජැටිය විදේශ ආයෝජන සමග සංවර්ධනය කරන්නේ. එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 58 වෙනි පිටුවේ ඉතා පැහැදිලිව සඳහන් කර තිබෙනවා කොළඹ වරාය බටහිර පර්යන්තයේ ඉදිකිරීමේ කටයුතු පෞද්ගලික ආයෝජනද යොදා ගනිමින් ආරම්භ කරනු ලැබේ කියලා. එතකොට එතුමාට ලැබුණු ජනවරම අනුව තමයි එතුමා මේ සම්බන්ධයෙන් කටයුතු කරලා තිබෙන්නේ. යුක්‍රේනයේ සිට පැමිණි යානා දෙකකින් සංචාරකයන් 320 දෙනෙකු අද මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් දිවයිනට පැමිණ තිබේ. ඔවුන් හෝටල් පරිශ්‍ර කරා රැගෙන යාම සිදු කෙරුණේ ශ්‍රී ලංකා යුද හමුදාවේ දායකත්වයෙනි. ඔවුන් මෙරටට පැමිණි 14 වන සහ 15 වන සංචාරක කණ්ඩායම් වෙති. එරට
ස්කයිඅප් ගුවන් සේවය මෙම සංචාරකයන් ගෙනීමේ කටයුතු සිදු කරයි. වසරකට විදුලිය ජනනයට වැයවන පොසිල් ඉන්ධන වියදමෙන් වසරක විශ්‍රාම වැටුප් ගෙවිය හැකි බව අමාත්‍ය ඩල සලහපෙරුම් මහතා පවසයි. බිලියන 300ක් වැනි අතිවිශාල මුදලක් රටේ ආර්ථිකයෙන් පොසිල ඉන්ධනවලට වැය කිරීමට සිදු වී ඇතැයි මාතර ඊයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා සඳහන් කළේය. පොසිල ඉන්ධන වෙනුවට ස්වාභාවික බලශක්තිය ආදේශ කළ යුතු බවට ජනාධිපතිතුමා සිය සෞභාග්‍යය දැක්මෙන් ඉදිරිපත් කළ ප්‍රකාශය අනුව යමින් ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග විදුලි බල අමාත්‍යාංශයෙන් ගෙන තිබේ. පොසිල් ඉන්ධන සඳහා වැය වෙන මුදල 2025 වසර වන විට 5% දක්වා අවම කරගනිමින් 2030 වසර වන විට එය මුළුමනින්ම නැවැත්වීම තම අමාත්‍යාංශය ආරම්භන බව හෙතෙම සඳහන් කළේය. සූර්ය පැනල සවි කිරීමට විශේෂ ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දීම එහි එක් පියවරකි. ඒ සම්බන්ධයෙන් ජනතාව යලි යලිත් දිරිගැන්වීම පිළිබඳ ප්‍රාදේශීය සංවර්ධන බැංකුවට සිය විශේෂ ප්‍රණාමය පුද කරන බව අමාත්‍යවරයා පැවසිය. සූර්ය බල විදුලි අවශ්‍යතා සැපරීමට තවත් ණය යෝජනා ක්‍රමයක් ග්‍රාමීය සංවර්ධන බැංකු පද්ධතියෙන් හඳුන්වා දී තිබේ. එය කාලීන සමාජ අවශ්‍යතාවයක් බවද ඩල සලහපෙරුම අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. ශ්‍රී ලංකාවේ 73 වන නිදහස් සමරුවට සමගාමීව පැවැත්වෙන ආගමික වතාවත් අද ආරම්භයි. ඒ අනුව අද කොළඹ නිදහස් මන්දිරයේදී සර්වරාත්‍රික පිරිද්දේශනයකි. හෙට පෙරවරුවේ කොළඹ මරදාන ශ්‍රී ලංකා විද්‍යාල මහපිරිවෙන් විහාරස්ථානයේදී සංඝගත දක්ෂිනාවක් පිරිනැමේ. නිදහස් දින බෞද්ධාගමික වතාවත් කොළඹ නාරාහෙන්පිට අභයාරාම විහාරස්ථානයේදී පැවැත්වේ. හින්දු ආගමික වතාවත් කොළඹ බම්බලපිටිය නව කදිරේෂන් කෝවිලේදීත් ඉස්ලාම් ආගමික වතාවත් බම්බලපිටිය මජ්මායිලල් කහිරාන් ජුම්මා දේවස්ථානයේදීත් පැවැත්වෙනු ඇත. කොළඹ බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දෙව්මැදිරියේදී කතෝලික දේව මෙහෙයද කොළඹ වැල්ලවත්ත මෙදෝතිස්ත දේවස්ථානයේදී ක්‍රිස්තියානි දේව මෙහෙයද පැවැත්වීමට විධිවිධාන යොදා තිබේ. අද පැවැත්වෙන සර්වරාත්‍රික පිරිද්දේශනය රාත්‍රී 9:30 සිට ස්වදේශීය සේවය ඔස්සේ සජීව ලෙස ප්‍රචාරය කෙරේ. අදට යෙදී ඇති ලෝක තෙත්බිම් දිනය සමරමින් ඊට සමගාමීව නැකතට පැලයක් තේමාවෙන් රුක් රෝපණ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම පරිසර අමාත්‍යාංශයේදී අද සිදුවිය. මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු චාරිත්‍රවලට පැලයක් රෝපණය කිරීමේ නැකතක්ද ඇතුළත් කර ඇත. එහිදී පැලයක් සිටුවීම සඳහා බීජ රෝපණය කිරීම නැකතට පැලයක් වැඩසටහනින් සිදු කෙරේ. අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් අද මෙම වැඩසටහන ආරම්භුණි. මෙහිදී අදහස් දක්වන අමාත්‍යවරයා සඳහන් කළේ රටේ පෙනහැල්ල බදු මුතුරාජවෙල තෙත් භූමිය ආරක්ෂා කර ගැනීමට දැඩි කැපකිරීමක් සිදු කරන බවයි. මෙරට හරිත පද්ධතිය සුරකීම සඳහා පැල රෝපණය වෙනුවෙන් අද ආරම්භ වූ වැඩසටහනට සියලු දෙනාගේ සහයෝගය අපේක්ෂා කරන බව හෙතෙම සඳහන් කළේය. වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා තෙත්බිම් දිනය වෙනුවෙන් අපි අලුත් පණිවිඩයක් රටට ලබා දෙන්න තීන්දුව කරා. ඒ අනුව සාමාන්‍ය සම්ප්‍රදායික උත්සවයකට එහා ගිහිල්ලා මේ රටේ සියලුම ආගම්වලට අයිති ජනතාවට අපි ආරාධනා කරනවා සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් පැවැත්වෙන නැකත් දිනය වෙනුවෙන් උදේ 6:40ට 16 වෙනි දින මේ නැකත පැවැත්වෙනවා. ඉතාමත් ඉහළ තත්ත්වයේ නැකතක් කියන එක දැනටමත් ඒ පිළිබඳව නක්ෂත්‍ර වේදීන් අපිට ප්‍රකාශ කරලා තිබෙනවා. මේ දිනේ සිටුවන පැල සියල්ලම රෝපණය කරගන්න ගසක් බවට පත් කරගැනීමේ තිබෙන හැකියාව, ඒ වගේම පළදරන බව සහ එම පවුල් වලට ආලෝකය මේ ගසක් සිටුවීම තුලින් පැලයක් සිටුවීම තුලින් ලැබෙන බව ඒ සඳහන් කරලා තිබෙනවා. ඉතින් අවුරුදු ගණනාවකට පස්සේ එන මේ වගේ ඉතාමත් වැදගත් නැකතකදී 16 වෙනිදා උදේ 6:40ට මේ රටේ ඉන්න සියලුම ජනතාව පැලයක් රෝපණය කරොත් අපිට ඒක වාර්තාගත පැල සංඛ්‍යාවක් බවට පත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන් මෙරට ඇමරිකානු තානාපති ඇලෙනා බී ටෙප්ලිට්ස් මහත්මිය විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා හමු වූවාය. විදේශ අමාත්‍යාංශයේදී සිදු වූ මෙම හමුවේදී රාජ්‍යතාන්ත්‍රික හා ආර්ථික කටයුතු පිළිබඳව දෙරටට වැදගත් වන කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා වූ බව විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි. වසර 5ක් පුරා සම්පූර්ණ කිරීමට නොහැකි වූ සාරධර්ම පොත කඩිනමින් මුද්‍රණය කර සිසුන්ට ලබා දෙන බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අපගේ ප්‍රමුඛතම පුවතෙන් බලාපොරොත්තු වන්න. ප්‍රජා පරිසර ව්‍යාපෘතියක් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 3.4ක ප්‍රධානයක් ලැබී ඇතැයි අද පැවති කැබිනට් ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසිය. අනුරාධපුර හා පුත්තලම දිස්ත්‍රික්කවල මල්වතුවය ආශ්‍රිතව එහි ප්‍රථම නියම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවේ. සමාජීය ආර්ථික කටයුතු සියල්ල පරිසර හිතකාමීව මෙම ව්‍යාපෘතියෙන් කළමනාකරණය කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය. අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මෙහිදී පැවසුවේ යාපනයේ අවතැන් කඳවුරුවල සිටින 233 දෙනෙකුට ඉඩම් ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවයි. රුපියල් ලක්ෂ 7ක මුදලක්ද ඔවුන්ට ලබා දෙනු ලැබේ. ලාභදායී නැවතෙල් වෙළඳාම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යළිත් අවතීර්ණ වීමට තීරණය කළ බවද හෙතෙම සඳහන් කළේය. පසුගිය යහපාලන රජය බන්ධනාගාරයේ බුද්ධි හා ආරක්ෂක ඒකකය අවලංගු කළ බැවින් ඒ වෙනුවට බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකායක් පිහිටුවන බවද අමාත්‍යවරයා පැවසීය. කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ ගැටලුව වෙනුවෙන් පෙනී සිටි සියලු වෘත්තීය සමිතිවලට ස්තුතිවන්ත වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මදුර විතානගේ මහතා පවසයි. වරාය සංවර්ධනයට සියලු දෙනාට එක්වන්නේයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු ඉල්ලා සිටියේය. 10500ක් සේවකයෝ ඉන්න වරාය අධිකාරියෙන් කන්ටේනර් 1,60,000ක් විතර මෙහෙවනවා කියලා කියන. වරාය වෘත්ති සමිතිවල සහෝදරුන්ට ආරාධනා කරනවා 10500ක ඒ සේවක ප්‍රමාණයෙන් අඩුම ගාන මේ වසර අවසන් වෙනකොට අපි කන්ටේනර් ලක්ෂ 5ක් මාසෙකට මෙහෙවන්න පුළුවන් විදිහට මේ වරාය හදමු. එතකොට අපිට ඔය අදානිලා ඕනෙත් නැහැ, කවුරුත් ඕනේ නැහැ. කොරෝනා ආසාදිත මෙරට මියගිය පළමු වෛද්‍යවරයා වෙන වෛද්‍ය ගයන් දන්තනාරායන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පසුරුවේ ගාල්ල දඩල්ල සුසාන භූමියේදී සිදු කෙරුණේ. අද දහවල් කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යාංශයට පැමිණි ඔහුගේ බිරිඳ දේහය හඳුනා ගැනීමෙන් පසු අවසන් ගෞරව දක්වා දේහය ආදාහනයට කැමැත්ත ප්‍රකාශ කළාය. ඇයද කොරෝනා ආසාදනය වී සුවය ලබා නිවසේ නිරෝධායනය වී සිටි අතර සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණ තිබුණි. නියුමෝනියා තත්ත්වය සහ දීර්ඝ කාලයක් පැවති දියවැඩියාව සහ අධික රුධිර පීඩනය හේතුවෙන් ඔහු මරණයට පත්ව ඇතැයි මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ රුහුණු සේවය ආරම්භ කොට හෙටට වසර 41ක් සපිරෙයි. ඒ වෙනුවෙන් හෙට දිනේ විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කර ඇත. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව දිවයින පුරා විහෙර විහාරස්ථානවල සංවිධානය කරන රත්න සූත්‍රය සජ්ජායනා කිරීමේ වැඩසටහනේ 99 වැන්න කළුතර බෝසමිඳුන් අභියසදී අද පැවැත්වෙයි. ඒ පිළිබඳව අදහස් දක්වන කළුතර බෝධිභාරකාර මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී ජනක් ගුණරත්න මහතා. COVID-19 වසංගතයේ දුරදීම වෙනුවෙන් රටට සෙත්පතා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මගින් රැඟට පුරා මධ්‍යස්ථානවලදී පවත්වාගෙන යන ලබන ප්‍රසූත පරික්ෂණ ධර්මදේශනාවේ 99 වෙනි වැඩසටහන අද සවස කළුතර බෝධි පරිසරයේදී පවත්වනු ලබනවා. මෙම පරික්ෂණ ධර්මදේශනාව අද සවස 6:00 සිට දිවයින පුරා ගුවන්විදුලි සංස්ථාව මගින් සජීවීව විකාශනය කරනු ලබනවා. පසුරු 6:30 සිට වෙළඳ සිටි FM සහ සියලු ප්‍රාදේශීය සේවා ඔස්සේ රත්න සූත්‍ර සජ්ජායනය සජීව ලෙස ප්‍රචාරය කෙරේ. මීළඟට ප්‍රමුඛ පුවත. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්වියා. වත්මන් අධ්‍යාපන රටාවෙන් නිර්මාණය වන පුද්ගලයන් දැනුමෙන් පොහොසත් නමුත් සාරධර්ම වලින් පිරිහි සිටි නම් ඉන් සමාජයට ප්‍රයෝජනයක් නැතැයි අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි. වැරදිවලට දඬුවම් දීමෙන් පමණක් අපරාධ මැඩලිය නොහැකි බව හෙතෙම පෙන්වා දෙයි. දරුවන්ට නම්‍යශීලී මනසක් තිබිය යුතු බවත් පාසල් අධ්‍යාපනයෙන් එය ගොඩනැගිය යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කරයි. ඊට ආගමික අධ්‍යාපනය වැදගත් වන අතර එම විෂය දැනුම පමණක් ලබා ගැනීමෙන් ඔබට ගොස් ඒ අනුව ජීවිත හැඩගස්වා ගත යුතුය. මේ සඳහා ශිෂ්‍ය ප්‍රජාව මෙහෙවීමට සියාමාත්‍යංශයට සුවිශේෂී වගකීමක් පැවරී ඇති බැවින් එය නිවැරදිව හා කාර්යක්ෂමව ඉටු කිරීමට කැපවී සිටින බව අමාත්‍යවරයා පැවසීය. ආගමික මණ්ඩල පත් කිරීමෙන් හා
සාරධර්ම පොත දරුවන්ට ලබා දීමෙන් එම හිඩස සම්පූර්ණ කරන බව හෙතෙම සඳහන් කළේය. අධ්‍යාපන අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ පැවති ආගමික උපදේශක මණ්ඩල පත්වීම් ලිපි ප්‍රදානයට පසුගිය දායක වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්පියාව. ශක්ති හඬ අවධානය පිණිසයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහභාගී වූ කැබිතිගොල්ලෑව කණුගහවැව ආදර්ශ ගම්මානයේ පැවති ගම සමග පිළිසඳරක් වැඩසටහනේ ප්‍රතිඵලයක් ලෙස එම ගම්මානය සංවර්ධනය කිරීම ශ්‍රී ලංකා ගුවන් හමුදාවට පැවරුණි. ඒ අනුව නිවාස 70ක් අධීර 3ක් යටතේ ඉදි කරන බව ගුවන් හමුදාවේ ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂ එයා මාර්ෂල් ප්‍රසන්න පායෝ මහතා පැවසිය. අපි මේ වෙනකොට එම පන්සලේ දහම් පාසල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු සෑහෙන්න සම්පූර්ණ කරලා තියෙන. මේ වෙනකොටත් බෝධි ප්‍රකාරය ප්‍රතිසංස්කරණ කටයුතු කරලා තියෙනවා. සංඝාවාස ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු පටන් අරගෙන තියෙනවා. චෛත්‍යයේ ඉදිකිරීම් කටයුතු පටන් අරගෙන තියෙනවා. ගාන්ටාර කුළුණ ඉදිකිරීමේ කටයුතු ඇත්තටම සිදු කරමින් පවතිනවා දැන්. නව වැසිකිලි පද්ධතියක් ඊට අමතර කණුගහවැව විද්‍යාලයේ සංවර්ධන කටයුතු සහ ප්‍රතිසංස්කරණ කටයුතු අපි පටන් අරගෙන තියෙනවා. ගුරු නිවාසයක් ඉදිකිරීම, පාසල් ක්‍රීඩා පිටිය ඉදිකිරීම වගේ ඒවා. එතකොට හල්මිල්ල වැටිය විද්‍යාලයේ පරිගණක විද්‍යාගාරය අලුත් වැඩියා කිරීමේ කටයුතු සිදු වෙමින් පවතිනවා. විශේෂයෙන්ම අපි වනාලි තර්ජනයක් මේ ගම්මානයට තියෙනවා. වනාලි තර්ජනය ආරක්ෂා වීම පිණිස කිලෝමීටර් 13ක විදුලි වැටක් ඉදිකිරීමේ කටයුතු අපි මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය People's Leasing ලීසින් විප්ලවයට ඔබත් එක්වන්න. කිසිදින නොලැබෙන අසමසම ලීසින් වාරික සමගින් අවම පොලියකට විස්තර දැනගන්න ළඟම People's Leasing ශාඛාවකට පිවිසෙන්න. නැත්නම් කතා කරන්න 0112 206 300. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. නව කොරෝනා ප්‍රභේද ආසාදනය වූවන් 470කට අධික පිරිසක් ඇමරිකාවෙන් මේ වන විට සොයාගෙන තිබේ. ප්‍රාන්ත 32කින් මෙම ආසාදිතයෝ හමු වූහ. බ්‍රිතාන්‍යයෙන් හඳුනාගත් නව කොරෝනා ප්‍රභේදය ආසාදනය වූ 467 දෙනෙක් ඒ අතර වෙති. පවතින කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා ජපානයේ ටෝකියෝ හා ඔසාකා ඇතුළු ප්‍රාන්ත 10කට පනවා ඇති හදිසි තත්ත්වය තවදුරටත් දීර්ඝ කිරීමට එරට රජය තීරණය කර තිබේ. ඒ අනුව ලබන මාර්තු 7 වෙනිදා දක්වා තවදුරටත් එය බලපැවැත්වෙයි. දැනට ක්‍රියාත්මක හදිසි තත්ත්වය ලබන 7 වෙනිදා අවසන් වීමට නියමිතව තිබුණේ. ප්‍රවෘත්ති සඳහා මුදල් ගෙවීමට Google වැනි දෙවන්ත තොරතුරු තාක්ෂණ සමාගම්වලට බල කෙරෙන පනතක් හඳුන්වා දීමට ඕස්ට්‍රේලියානු රජය තීරණය කර තිබේ. කෙසේ වෙතත් මෙම සමාගම් මීට දැඩි විරෝධය පළ කරයි. ඉකුත් මාසයේ මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරින. ඒ අනුව සිය සෙවුම් ප්‍රතිඵල සහ ප්‍රවෘත්ති තීරවල පළ කෙරෙන පුවත් සඳහා මුදල් ගෙවීමට එම සමාගම්වලට සිදුවෙයි. People's Leasing ලීසින් විප්ලවයට ඔබත් එක්වන්න. කිසිදින නොලැබෙන අසමසම ලීසින් වාරික සමගින් අවම පොලියකට විස්තර දැනගන්න ළඟම People's Leasing ශාඛාවකට පිවිසෙන්න. නැත්නම් කතා කරන්න 0112 206 300. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. මේ වන විට දිවයිනටම ප්‍රශ්නගත වී ඇති කසල ගැටලුව සඳහා කඩිනම් විසඳුම් ලබා දීමට රජය සැලසුම් කර තිබෙනවා. කසලවලට ආර්ථිකමය වටිනාකමක් එකතු කරන්නත් ඉවතලන කසල යොදා ගනිමින් විදුලිය නිෂ්පාදනය කරන්නත් රජය දැන් සූදානම්. ඉවතලන කසල යොදා ගනිමින් බයෝමාස් මගින් විදුලිය නිප්තවීමේ පළමු ව්‍යාපෘතිය මාතරින් ආරම්භ වනවා. මාතර කොටවිල ඉදිවන මෙම ව්‍යාපෘතිය මගින් දෛනිකව කසල ටොන් 50ක් යොදා ගනිමින් කිලෝවොට් 400ක් ජාතික පද්ධතියට එක් කෙරෙනවා. එළඹෙන ඔක්තෝබර් මාස වන විට මෙම ව්‍යාපෘතිය සක්‍රීය තත්ත්වයට පත් කරමින් ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීම රජයේ බලාපොරොත්තුවයි. මාතර මහනගර සභාව සහ මධ්‍යම පරිසර අධිකාරියෙක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා. මේ සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 64ක්. ලංකා විදුලි බල මණ්ඩලය විසින් විදුලිය මිලදී ගැනීමේ සහතිකපත් මේ වන විට නිකුත් කර තිබෙනවා. මහනගර සභාව විසින් කසල කළමනාකරන ව්‍යාපෘතිය යටතේ මේ සම්බන්ධයෙන් වන සියලු විධිවිධාන සැලසුම් කර තිබීමද විශේෂත්වයක්. දි รา පත් වන කසල එකතු කිරීමේ වැඩසටහනක් සමස්ත දිස්ත්‍රික්කය ආවරණය වන පරිද්දෙන් ක්‍රියාත්මක කරනවා. එමගින් ලබා ගන්නා කසල යොදා ගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි.
ජීව වායු මගින් සිදු කරන විදුලිය නිපදවීමේ මෙම ක්‍රියාවලිය සමස්ත දිවයිනම ආවරණය වන පරිද්දෙන් දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට පියවර ගැනෙනවා. එමෙන්ම කසල යොදා ගනිමින් විදුලිය නිපදවීමේ පළමු ව්‍යාපෘතිය ගම්පහ දිස්ත්‍රික්කයේ හැදර ප්‍රදේශයේදී මෙම මස ආරම්භ කිරීමට නියමිතයි. කසල තවදුරටත් ගැටලුවක් කර නොගෙන ආර්ථිකය ශක්තිමත් කිරීමට යොදාගමු. මේ සෞභාග්‍යමත් දේශීය ආරම්භමයි. ක්‍රීඩා පුවත් මංචි ජාතික ශූරතා වොලිබෝල් තරගාවලිය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ.එස්. නාලක මහතා පවසයි. ගාල්ල වොලිබෝල් මධ්‍යස්ථාන පිටියේදී ලබන 20 වෙනිදා තරගාවලිය ආරම්භ කරන බව හෙතෙම සඳහන් කළේය. සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ තරගාවලිය පැවැත්වීමට අනුමැතිය හිමි වී තිබේ. 2021 වර්ෂයේ තරග ආරම්භ කරමින් ප්‍රථම මංචි ජාතික වොලිබෝල් ශූරතාවයේ සුපර් ලීග් කාණ්ඩයේ තරග මේ මාසයේ 20 වෙනිදා සිට 25 වෙනිදා දක්වා මූලික තරගත්, ඉන්පසු 27 සහ 28 දිනවල අර්ධ අවසාන තරගත් ගාල්ල වොලිබෝල් හවුස් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කරලා තියෙනවා. දිවයිනේ දක්ෂතම පිරිමි කණ්ඩායම් මටක් සහ කාන්තා කණ්ඩායම් මටක් වශයෙන් සුපර් ලීග් තරගාවලියට සහභාගී වෙනවා. ඒ වගේම ඒව තරගාවලියේ අවසන් මහා තරගයේ 2021 මාර්තු 13 වෙනිදා මහරගම ජාතික තරුණ සේවා සභා ගුවන්ත ක්‍රීඩාංගණයේ පැවැත්වෙනවා. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ගුවන්තොටුපළ යළි විවෘත කිරීමේදී සංචාරක ව්‍යාපාරය යළි ආරම්භ කර ඇති රටවල අධ්‍යක්ීම් හා එම ශේෂ්ත්‍රයට සම්බන්ධ පිරිස් සමග සාකච්ඡා කළ බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධනාධිකාරියේ සංචාරක සැලසුම් හා සංවර්ධන කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් ජයසූරිය මහතා පවසයි. ඊට අමතරව සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඇතුළු පාර්ශව සමගද ඒ පිළිබඳ සාකච්ඡා කළ බව ඔහු සඳහන් කළේය. ඒ අනුව අවශ්‍ය පියවරගත් බව හෙතෙම පැවසිය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. වැඩි පොලියක්, ඉතුරුම් ගිණුමට 100% රාජ්‍ය ආරක්ෂාව, ශිෂ්‍යත්ව විභාගය සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටල් සහ දිවයින පුරා විහිදුණු ශාඛා ජාලය හා තැපැල් උපතැපැල් කාර්යාලය ජාලය මගින් ගනුදෙනු කිරීමේ හැකියාව. ඔබත් අදම ඔබේ සිඟිත්තාගේ අනාගතය වෙනුවෙන් හපන් ගිණුමක් කරවන්න. කොන්දේසි අදාළ වේ. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. LOLC real time. Double the rate on the giving wallet than LOLC real time. LOLC finance real time app එක දැන් LOLC ඉතුරුම් ගිණුමෙන් ඔබේ ඉතුරුමට ආකර්ෂණීය පොලියක් මුදල් හුවමාරුවට ගාස්තු නැත. ඉතුරුව වැඩියෙන් real time. කොළඹ කොටස් වෙළඳපොලේ මිල දර්ශකවල සැලකිය යුතු කඩාවැටීමක් අද වාර්තා වුණේ. ඒ අනුව පෙර දිනයට සාපේක්ෂව අද සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 561.75කින් පහළ ගියේය. මෙය මෙතෙක් ඉතිහාසයේ තනි දිනක් තුළ සියලු කොටස් මිල දර්ශකයේ විශාලතම කඩාවැටීමයි. එසේම තනි දිනක් තුළ ඒකක 500ක් ඉක්මවා සියලු කොටස් මිල දර්ශකයේ පහළ ගිය පළමු අවස්ථාව මෙය වෙයි. අවසන් වරට මෙවැනි තත්වයක් පෙන්නුම් කළේ ඉකුත් වසරේ ඔක්තෝබර් 5 වෙනිදාය. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 462.99කින් පහළ ගියේය. අද දිනිය තුල සාමාන්‍ය ගනුදෙනු දෙවතාවක් අත්හිටුවීමට සිදුවීමද විශේෂත්වයකි. එමෙන්ම සමාගම් 222ක කොටස් මිල ගණන් පෙර දිනයට සාපේක්ෂව පහළ ගියේය. මෙතන වැඩ කිරිගහට යන්න වගේලු. ඇත්තද මල්ලි? නැතුව ළමයිට උගන්වන්න, ගෙවල් හදන්න, ඉඩම් ගන්න. බිස්නස් කරන අයමයි ගොඩක් වෙනවලුනේ. ඔව්. අනිකෙන හැම කෙනාම දියුණු වෙනවනේ. අක්කලට නිසා කියන්නේ ත්‍රිවිල් එලෝපු මට වෑන් එකට පාර පෙන්නුවෙත් මෙතන ඉන්නේ. මේ තියෙන්නේ තැන. ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන. දියුණු වෙන අය එන LOLC සමූහය. එන්න දියුණු වෙන්න. කාලගුණ වාර්තාව. උතුරු මැද නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඌව පළාතේත් පොළොන්නරුව මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ක පමණ තරමක් තද වැසි ඇතිවිය හැකිය. උතුරු මැද නැගෙනහිර පළාත්වලත් මධ්‍යම කඳුකරේ නැගෙනහිර බැවුම් ප්‍රදේශවලත් විටින් විට පැයට කිලෝමීටර් 50ක් දක්වා තරමක තද සුළං ඇතිවිය හැකිය. ප්‍රවෘත්ති අවසන් කිරීමට යලි සිරස්තල. මියන්මාර මැතිවරණ නිලධාරීන් අත්අඩංගුවට ගැනීම ප්‍රජාතන්ත්‍ර විරෝධී. මැතිවරණ කොමිසමෙන් ප්‍රකාශයක්. ආණ්ඩුවේ ජනතාවාදී බව යළිත් තහවුරු කෙරේ. වරාය සංවර්ධනයට විදේශායෝජකයන් එක් කරගත යුතුයයි ඇමති ගම්මන්පිල කියයි. තවත් විදේශ සංචාරකයන් 300කට වැඩි පිරිසක් දිවයිනට. වසරක විදුලි ජනනයට වැයවන පොසිල ඉන්ධන වියදමෙන් විශ්‍රාම වැටුප් ගෙවිය හැකි බවට අනාවරණයක්. 73 වන නිදහස් සමරු සර්වරාත්‍රික පිරිදේශනය අද නිදහස් පන්දිරේදී. නව කොරෝනා ප්‍රභේද ආසාදනය වූවන් 470ක් ඇමරිකාවෙන්. මංචි ජාතික වොලිබෝල් ශූරතාවලියට සියලු කටයුතු සූදානම්. ප්‍රවෘත්ති ඉන් සමාප්තයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට.